ආයුබෝවන් අද අපිට කතා කරන්න තියෙන අපේ තරංග පරාවර්තනයේ වර්තනීය හා තරංග පරාවර්තනයේ හා වර්තනීය පාඩමේ යටතේ ධ්වනිය සම්බන්ධ කොටස් ටික. අපි දන්නවා මේ වෙනකොට ධ්වනිය කියලා කියන්නේ ධ්වනිය ශබ්දය කියලා කියන්නේ කම්පණය කියන්නේ. ශබ්දය කියන්නේ යම් වස්තුවක් කම්පණය වෙනකොට තමයි ධ්වනිය හටගන්නේ කියලා අපිට කලින්තුවා බෙරේක හම්පටලේ කම්පණය වෙනකොට කියනවා. අපිට එස් එකකට ගහනකොට ඒකේ ඒ ලෑල්ල කම්පණය වෙනකොට තමයි හඬ ඉපදෙන්නේ. එතකොට ටියුට් එකේ මුලින්ම තියෙනවා යම් වස්තුවක් කම්පණය වීම නිසා ධ්වනිය හට යන්නේ කියලා ඊට ක්‍රියාකාරකමක් තියෙනවා. මේ ක්‍රියාකාරකම පාඩ පහසුවෙන් ගෙදෙටි කරන්න පුළුවන් ක්‍රියාකාරකම මේ වැඩේට ඔයා මේසෙ. දැන් මේ මේසෙ කියලා හිතන්න. මේසෙ අරගෙන මේ මේසෙ උඩින් තියන්න ඕනේ වීදුරු ධාතුව. මේ තියෙන වීදුරු ධාතුව කියන්නේ මොන වීදුරු ධාතුවක්? හැබැයි වීදුරු ධාතුව තියන්න ඕනේ මේසෙ උඩ මෙන්නම ලම්බ වෙන. මොකක් හරි ආධාරකයක් නැතුව තියන්න බෑ. ආධාරකයක් උදාගෙන එම්මා සම්පූර්ණ ලම්බ වෙන්නේ නෑ. ලම්බ වෙන්නේ පැහැදිලි කොහොමද? ඊගාවට මේ දෙකටම ලම්බ. මේ දෙකටම කියලා කිව්වේ මේස ලෑල්ලටයි කණ්ණාඩියටයි දෙකටම ලම්බක වෙන විදිහට කාඩ්බෝඩ් කෑල්ලක් තියෙනවා මෙන්න. මේ ඔය විදිහට පැහැදිලි. ඔය විදිහට. හැබැයි කාඩ්බෝඩ් කෑල්ල මෙහෙම තියෙනකොට දැන් මේ පැත්තෙන් බෙස්සේ උඩට කාඩ්බෝඩ් කෑල්ල මේ මේසෙ මේ පැත්තෙන් විදුලි තහගුවට මෙහෙම තද කරන්නේ නෑ. ටිකක් විදුලි තහගුවෙන් මෙහාට අදිනවා. පේනවත් නැහැ නේ. මේක ඇති. මෙහෙම ටිකක් කරන්න. අපි උඩ සටහන ඇඳලා බලමු. මෙන්න මෙහෙම තියන්න කියලා කියන්නේ. ඒ කියන්නේ මේ තියෙන්නේ මේසේ ලෑල්ල. ඒක දැන් මෙතන පෙන්නන්නේ නෑ. මේ තියෙන්නේ විදුලි තහගුව. අනිත් පාටෙන් දාන්න විදුලි තහගුව. ඔදින් විදුලි මේ විදුලි මෙහෙම තියලා මේ මේසෙට ඊගාවට මේ අතට තියෙනවා කාඩ්බෝඩ් කෑල්ල. ඒක නිකන් මෙහායින් තියන්න. මම බලන්න ඊට වඩා මොකක්ද? අපි ඒකල්ලු කාඩ්බෝඩ් කෑල්ල. මේ තියෙන කාඩ්බෝඩ් ලම්බ කරේ. ඊගාවට අපි PVC බටයක් ගන්න. මෙන්න මේ වගේ PVC බටයක් ගන්න. අරගෙන ඒ PVC බටේ මෙන්න මෙහෙම තියෙනවා. මේකට ගිහින් හේතු කරන්නේ. විදුලි තාරවල හේතු කරන්නේ ඇති. තේරුණා? අපි කන්දිමු. මේ තියෙන්නේ PVC බට. ඔය දැන් මෙන්න මෙතන තියෙනවා වයින් කරනවා ටික් ටික් ගාන සත්‍ය පොරොසුම තියෙනවා. පොරොසේ වෙලා වෙනකොට ටික් 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 ගාන සත්‍ය. ඊගාවට තව PVC බටයක් කරගෙන කාඩ්බෝඩ් එකට මේක. මේක. බටේ ගත්තා. ඒක PVC බටයක් තියෙනවා. මේ අනිත් PVC බටේ තියාගෙන ඔයා මේ පැත්තට කන මේ කන මේ පොන්නේ එක මුඛේ තියෙනවනේ මම මේක කරලා මෙහෙම බලන්න ඔය මේ හේතු කරන්නේ මේ හරි කියන්නේ කන තියාගෙන ටිකක් මෙතනින් තියන්න ඕනේ තියාගෙන පොඩ කන තියාගෙන ඔහොම දැන් මේ දෙකේ මෙහෙම කියනකොට ඒක මේසෙකනේ දැන් කරන්නේ. ඒක මෙහෙමනේ කන තියන්නේ.
ඕනම කරනවා. ඒ කියන්නේ මේ තියාගෙන කන තියාගෙන පොඩ කරනවා. එනි සමහර විට ඔයාලට මේ වැඩේ කරන්න කලින්ම මේ ඔරලෝසුවේ ටික් ටික් සත්‍ය ඇහි. ඒක බාධාවක් කරගන්න බෑ. ඒ මෙහෙමත් තියාගෙන කරනවා. ඉතින් කරගෙන යනකොට එක විලාවට ඔයාලට අර ඇහෙනවට වඩා පැහැදිලිව තීව්‍රව ඔන්න මේ බටේ ඇතුලෙන් ටික් ටික් ගන්න සද්දයක් එන්න පටන් ගන්නවා. මේ බටේ ඇතුලෙන් ටික් ටික් ගන්න සද්දයක් එන්න. අන්නේ වෙලාවම බලලා නවත්තන්න. නවත්තන හොඳට මේ ඕනම් බලන්න තා ටික වෙනස් කරලා දැනුත් එහෙම ඇහෙන වෙලාවක් ඒ නැත්නම් හොඳට වෙන්නේ. ඒ හොඳටම ඇහෙන වෙලාව බලලා එතකොට අර පිටින් එන සද්ද නෙමෙයි. පිටින් සද්ද ඉන්නක් පිට තියනවා නොඉන්නක් පිට තියනවා ආවත් එක බාධාවක් කරගන්න එපා. මේ බටේ ඇතුලේ හොඳට ටික් ටික් ගන්න සත්‍යම. ඒ පිටින් එනකොට ඊට වඩා තීව්‍රව හොඳට ඇහෙනවා මේක. ඒ ඇහෙන වෙලාව දැන් අහගෙන ඉන්නකොට දැන් තීව්‍ර එක ඇහෙනවා ටික් ටික් දාලා. ඊගාට මොකද කරන්නේ? අහගෙන ඉන්න ගමන් වීදුරු කරනවා. නැත්නම් යාළුවෙකුට කියනවා ගෙදර ඉන්න කෙනෙකුට කියනවා යාළුවෝ නෑ මේ දවස්වල නේද? වීදුරු තරපුවා ඉන්න. වීදුරු තරපුවා අයින් කරපුවාම ඔයාලට සද්ද ඇහෙන්න කරනවා. ආයත අනුති සද්ද මොකද වෙලා මේකේ වෙන අවස්ථාවක් එන්නේ. PVC බට පතොල කරලා බලන්න උරා රේකුත් ලා තියාගෙන කරන වැඩේ. මෙහෙම කරන්න. සිද්ධ වෙන්නේ ඔරලෝසුවෙන් උත්තර සාධනේ PVC බටේ දිගේ ගිහිල්ලා වීදුරු වැටිලා ආපහු වෙවිලා අපේ කනට. අන්න එතකොට අපිට ඒ සද්දේ නැහැ. වීදුරු තහඩු වයින් කරාම මොකද වෙන්නේ? පරාවර්තනයක් වෙන්නේ. දැන් මෙතනින් ඇවිල්ලා වීදුරු තහඩු වැදිලා අපෝ එනවා කියන්නේ පරාවර්තනය වෙනවනේ. වීදුරු තහඩු නැතිනම් පරාවර්තනය වෙන්නේ. ඒක තමයි අපි ක්‍රියාකාරකම නිම කරන්න තියෙන්නේ. ඒක පොඩ්ඩක් කරන්න. මෙන්න මේ වෙන විදිහට මේ විදිහට එන්න හදාගන්න. මේක දිගේ සත්‍ය තරංගි උරුම අඳින්නේ නැහැ ඒක. මෙතන වැටිලා මෙන්න පරාවර්තන නියම අනුගමනය කරමින් ගොඩ බැලන්ස් එක මැද ගන්න. ආගුන් දෙක ආයන් නුරනේ වගේ මේක මකලා දාමු. මේ තියෙන වගේ කන කියලා. පැහැදිලි. අපි කියමු අවශ්‍ය ද්‍රව්‍ය කුඩා යාන්ත්‍රික ඔරලෝසුවක්. ඒ කියන්නේ වයින් කරන ඔරලෝසුවක්. කුඩා යාන්ත්‍රික ඔරලෝසුවක්. කමාවක් සෙන්ටිමීටර් 30ක් පමණ දිග සෙන්ටිමීටර් 30ක් පමණ දිග PVC බට දෙකක් කමාවක් ආධාරක දෙකක් सेंटीमीटर 30 सेंटीमीटर 30
सेंटीमीटर 50 कार्डबोर्ड කැබැල්ලක් වීදුරු තහඩුව कार्डबोर्ड කැබැල්ලක් වීදුරු තහඩුව ක්‍රමයෙන් පළමුව වීදුරු තහඩුව පළමුව එහා පැත්තට යනවා මේ 14 වන පිටුව පළමුව වීදුරු තහඩුව මේසයට ලම්බක වනසේ තබා මේසයට ලම්බක වනසේ තබා එම තල දෙකටම ලම්බක වනසේ එම තල දෙකටම ලම්බක වනසේ कार्डबोर्ड තහඩුව රඳවනු ලැබේ कार्डबोर्ड තහඩුව රඳවනු ලැබේ एक PVC නලයක් एक PVC නලයක් एक PVC නලයක් වීදුරු තහඩුවට ආනතව තබා වීදුරු තහඩුවට ආනතව තබා එහි කෙළවර ඔරලෝසුව තබනු ලැබේ ඔරලෝසුව තබනු ලැබේ ඉන්පසු රූපයේ ආකාරයට अनेक PVC बटे කෙළවර अनेक PVC बटे කෙළවර කන තබා ඔරලෝසු ඒ තුලින් ඔරලෝසු ශබ්දය ඇසෙන තෙක් ඒ තුලින් ඔරලෝසු ශබ්දය ඇසෙන තෙක් සීරු මාරු කරනු ලැබේ මෙහා කරනු ඉතස් කොට සීරු මාරු කරනු ඊට මදි දන්නේ නැත්නම් ඊට මදි නම් රූපෙට දීලා තියෙන ඉතින් ගම්මු එක පෙරියක් ඉන්පසු වීදුරු තහඩුව ඉවත් කර එම ශබ්දය ඇසේ දැයි බැලී අඳින්න රූපේ
හොඳයි නිරීක්ෂණය ලියන්න. එක් අවස්ථාවකදී ඔරලෝසු ශබ්දය ඉතා පොදින් පටේ තුලින් ඇසෙන අතර එක් අවස්ථාවකදී ඔරලෝසු ශබ්දය ඉතා පොදින් පටේ තුලින් ඇසෙන අතර වීදුරු තහඩුව ඉවත් කළ විට ශබ්දය නොඇසේ. වීදුරු තහඩුව ඉවත් කළ විට ශබ්දය නොඇසේ. නිගමනය වීදුරු තහඩුව මගින් ධ්වනිය පරාවර්තනය කරයි. වීදුරු තහඩුව තුලින් ධ්වනිය පරාවර්තනය කරයි. මොකද්ද ධ්වනිය පරාවර්තනය කරනවා කියලා කියන්නේ? ධ්වනි තරංගය ගමන් කරනකොට යම් පෘෂ්ඨයක ගැටුණොත් ධ්වනි තරංගයක් ගමන් කරනකොට යම් පෘෂ්ඨයක වැදුනොත් ආපහු මේක හැරි නැවත ගමන් කළ මාධ්‍යයටම හැරි එනවා. හැරිලා ආපහු හැරි ගමන් කරනවා නම් ඒකට කියනවා ධ්වනි පරාවර්තනය කියලා. ආලෝකයේ වගේම තමයි. ඊගව අනුමාත්‍රක ධ්වනි පරාවර්තනය. ධ්වනි තරංග යම් බාධකයක ගැටුණු විට නැත්නම් වැදුණු විට ධ්වනි තරංග යම් බාධකයක ගැටුණු විට නැත්නම් වැදුණු විට නැවත ආපසු හැරි ගමන් කිරීම ධ්වනි පරාවර්තනය ලෙස හැඳින්වේ. ධ්වනි පරාවර්තනය ලෙස හැඳින්වේ. ඔන්න ධ්වනි පරාවර්තනයේ අපූර්ව අවස්ථාවක් ගැන කතා කරන්න තමයි දැන් අපි ඊගාවට ලැහැත්ති වෙන්නේ. අපි හිතමු මේ මෙන්න මෙතන බාධකයක් තියෙනවා. මොකක් හෝ බාධකයක් තියෙනවා. ඒක බිත්තියක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගල් පර්වතයක් වෙන්න පුළුවන්. කඳු ඇටියක් වෙන්න පුළුවන්. මොකක් හරි බාධකයක්. මේ පැත්තෙන් යම් පුද්ගලයෙක් යම් ශබ්දයක් ඇති කරනවා. අපි හිතමුකෝ හෝයි ගාලා ගැහුවා කියලා. හෝයි ගාලා ගැහුවා. දැන් මේ මිනිස්සයා හෝයි ගාලා ගැහුවා. ඒ මිනිස්සයාගේ කටින් ශබ්දේ පිට වෙනවා. එතකොට මේ වෙලාවේ කටෙන් පිට වෙන ශබ්දේ ඒ වෙලාවෙම මිනිස්සයාගේ කනට යනවා. එතකොට යන්නේ මම දැන් මේ කතා කරන ශබ්ද මට ඇහෙනවා. මේ කටෙන් පිට වෙන ශබ්ද මට ඇහෙනවා. ඒ වගේ මනුස්සට හොයි ගෑවම ඒ හොයි ගාප කියට වෙන්නේ. ඇහෙනවත් එක්ක ඒ ශබ්දේ සතර දිශාවට හැම අතටම පැතිරලා යනවා. මෙහෙට යනවා මතක යනවා. නමුත් මෙන්න මේ පැත්තට ගිය ශබ්ද තරංග ඔය විදිහට ගිහිල්ලා මේ බාධකයේ වැඩි. මේ බාධකයේ වැඩි. බාධකයේ වැඩිලා අර කලින් කියපු වැඩේ වෙනවා. මොකද තරංග පරාවර්තන. මේ තරංග ගිහිල්ලා බාධකයේ වැඩිලා ඔන්න අපු වෙනවා. මෙහෙම වෙනවා. ඇවිදලා කොහොම මේ මිනිස්සයා කනට යනවා. අන්න එතකොට මිනිහා දැන් හොයි කියලා කෑ ගැහුවනේ. ඒ කෑ ගහපු එක මිනිහාගේ කටින් පිට වෙනකොටම මිනිහා කනට යවුණානේ.
දැන් යාට ඒක සත්‍ය දැනෙන්නේ. එහෙනම් ඒත් එක තරංගයක් ගිහිල්ලා මේ අතරදී ධ්වනි තරංගෙ ගිහිල්ලා බාධකේ වැදිලා ආපහු හැරිලා පරාවර්තිත තරංගයේ කනට එනකොට ඔන්න ඒකත් ආපහු කනට. දැන් එහෙනම් මොකද? ඒ ඇහිනේ හොයි කියලා තමයි. ඒ හොයි කියන සද්දෙන් ගිහිල්ලා එහා පැත්තට එන්නේ. හැබැයි ඒක කලින් තරම් ප්‍රබල. ඒ කියන්නේ මේ කටින් කියනකොට ඇහෙන එක තරම් හිතින්නේ නැහැ ඉතින්. මොකද එච්චර දුර ගිහිල්ලා අර කුස්ටි කැටිලා පරාවර්තනය වෙලා යනකොට ශක්තිය බොහෝ දුරට හානි වෙනවා. නමුත් ඒ සතේ පොඩ්ඩක් අඩු වෙලා හරි එනවා. ඒකවල මිනිහට ආයි හොයි කියන්නේ. කවර හොයි ගාලා කෑ ගහලා හොයි ගාලා සද්දේ ඊට පස්සේ ගාලා සද්දේ. ඒ ශබ්ද දෙක එකක් ඇහිලා පැහැදිලිවම අනික ඇහෙන්නේ මස්. ශබ්ද දෙක එකක් නෙමෙයි දෙකක් විදිහට යට ඇහෙනවා. එක් ශබ්දයක් ඇහිලා ප්‍රබලව තියුණු එක ශබ්දයක් ඇහිලා ඔන්න ටිකකින් ඒ ශබ්දේ නැකී ගියාට පස්සේ ඔන්න ටිකකින් ආයෙ එනවා. ඒ ශබ්දෙ ඊට වඩා ටිකක් අඩු වෙනවා. අන්න එහෙම යම් ශබ්දයක් ඇහෙන්නේ අපේ කනට ඇහුනට පස්සේ ඒ ශබ්ද තරංගයේ ගිහිල්ලා කොහේ හරි බාධකයක හැපිලා ගැටිලා නැවත හැරිලා එන පරාවර්තිත තරංගයේ කනට පැමිණීමෙන් එම ශබ්දේ නැවත ඇසීමට කියනවා දෝංකාරය. දෝංකාරය. නැවත ඒ ශබ්දේ ඔබට අත්දකින්න ඇති ඕන තරම්. සමහර විට ටිකක් ඈත කෑ ගහපු ශබ්දයක් එනත ස්පීකර් එකකින් කියන ශබ්දයක් මේ කඳු වලල්ලේ වැදිලා ආපහු එන තත්ත්වයක්. ඉස්කෝලේ පිටණිය වගේ අවස්ථාවක වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මොකක් හරි තාත්තු කරනකොට අපි නොමිටියක් කරන්නේ මේ ඇණේකට ගහන අවස්ථාව. පොල් කට්ටකින් පොල් කට්ටකට ගහන අවස්ථාව. ඈත විත්තික් වෙලා ආයෙ වෙන අවස්ථාව. මේකට තියෙන ප්‍රබලම පොදුම උදාහරණයක් තමයි ලිහිණියේ කතන්දරේ අපි බොදු ශ්‍රීපාද ගියාය නම් දන්නේ නැති රත්නපුර පාරේ ශ්‍රීපාද යනකොට ලිහිණිය කියලා ප්‍රදේශයක් තියෙන එක කඳු බෑවුවක් තිබි කන්දක් තිබි උඩට යනකොට ඒ කන්දෙන් ඉතින් මහ ප්‍රපාතේ ඒ ප්‍රපාතෙන් එහා අනික් කන්ද තියෙනවා නෙමෙයි එක කන්ද එකක කොහොම තියෙනවා ඊට පස්සේ ඇවිල්ලා ඊගාව කන්ද තියෙනවා මේ වගේ තැනකින් තමයි ගමන්නේ මැදෙන් ලොකු දොරක් එන ප්‍රපාතයක් ඒ ප්‍රපාතේ පල්ලේ දොරකුත් ගලා මේ ගඟක් වගේ එකක් දැන් අපිට විචාර දෙකේ වනාන්තරයේ තියෙනවා. එහා පැත්තෙන් කන්දටි ගල් කුලක් තියෙනවා. ඒතකොට මිනිස්සු මේ පැත්තේ ඉඳන් මේ කන්දටි ඉඳන් උඩට යන ගම පහළට එනකම් අර පර්වතයේ දිහාට මුණලා හයියෙන් කෑ ගන්නවා ලිහිණියක් කියේ. ඒ ශබ්දයේ ගිහිල්ලා එහා පැත්තේ තියෙන ගල් පර්වතයේ ඇතිලා ආයෙත් ඉන්නේ. ඒන සද්ද අර කතා කරන සද්ද තරම් ශක්තිය සමාන නැහැ. දැන් ශබ්දේ විනාශ වෙලා ඒක ගල් පර්වතයක් කියන්නේ මුණ බලන කණ්ණාඩියක් නෙමෙයි. දැන් විශාල ප්‍රමාණයක් අවශෝෂණය වෙලා මේ ශක්තිය හානි වෙලා ගිහින් තියෙන්නේ. ඒතර මිනිස්සු එන සද්දේ මොකද කිව්වා වගේ නිකන් ලිහිණියක් කිව්වා එහෙන් ගාලා ගියා. ඒතකොට මේ ඕ කිව්වා වගේ නැත්තම් මොකද කිව්වා වගේ Taman හිතන එකක් විදිහට හදාගන්න. ඒ පරාවර්තිත තමයි. මේ සිදුවීමට කියනවා දෝංකාරය. අපි ඒක ලියලින් තවදුරටත් කතා කරන්න ඕනේ ගැන ලියන්න මෙහෙම. යම් શબ્දයක් නිකුත් වී පළමු වර හඬ ඇසීමෙන් පසු යම් શબ્දයක් නිකුත් වී පළමු වර හඬ ඇසීමෙන් පසු ඒ යම් පෘෂ්ඨයක ගැටි පරාවර්තිත තරංගය අප වෙත පැමිණීමෙන්
එම හඬ නැවත ඇසීම. එම හඬ නැවත ඇසීම. එම හඬ නැවත ඇසීම. දෝංකාරය ලෙස හැඳින්වේ. දෝංකාරය ලෙස හැඳින්වේ. මහඬ නැවත ඇසීම දෝංකාරය ලෙස හැඳින්වේ. හොඳයි මේ බලන්න. ඉතා වැදගත් කාරණාවක් දැන් මේ ඊගාවට කතා කරන්න යන්නේ. ඔයාලට තේරුම් ගන්න හැකියාව තියෙනවා. උමනාවෙන් මේ ගැන අහගෙන ඉන්න. දැන් මේ විදිහට දෝංකාරයක් ඇහෙන්න නම් කල්පනා කරලා බලන්න. ඔයාගේ කාමරේ පිටිය ගාවට ගිහිල්ලා හේයි ගාලා කෑ ගැහුවොත්, තෝයි ගාලා කෑ ගැහුවොත්, ඔයාට ඔය කටින් පිට වෙන සද්ද ඇහෙනවද? ඒක කොහොමද ඇහෙනවද? ඒත් එක්ක ඒ ශබ්ද ගිහිල්ලා ඔයාගේ කාමරේ පිටිය වදින්නේ නැද්ද? මදි. ඒක ආපහු වෙදලා ඔයාගේ කටට එන්නේ නැද්ද? එනවා. එතකොට ඒක ඇහෙන්නේ නැද්ද? ඇහෙනවා. දැන් මම මේ පන්තියේ ඉඳගෙන කතා කරන සද්දේ මම මේ අතට හැදලා කතා කළොත් මගේ ශබ්ද ගිහිල්ලා අර අල්මාරියක අර පිටියක වදිනවා. ඒ වගේම වැදිලා ආපහු එනවා. ඒකත් මට ඇහෙනවා. එතකොට දෝංකාර වෙනවා. එතකොට මම මේ කතා කරන ශබ්ද දෝංකාර වෙලා මට ඇහෙන්නේ. ඔයාගේ කාමරේට වෙලා කෑ ගැහුවොත් එම් පිටියට මුන්ලා කෑ ගැහුවොත් ඇහෙනවා. ඇහෙන්නේ නෑ දෝංකාරයක් නැහැ. ඇයි එහෙම වෙන්නේ? ඒක තමයි කාරණා ටික සම්පූර්ණ වෙන්නේ. මොකද මේ බලන්න මම දැන් මෙහෙම කෑ ගහනකොට මගේ කටින් පිට වෙන සද්දයක්. හොයි කියලා මුටින් මෙතෙක් කියලා කිව්වේ. හොයි කියලා කියනකොට ඒක කනට යනවා. ඒත් එකම පිට වෙන සද්දේ මෙහෙම ගිහිල්ලා පිටිය තුවාදී. ඉතා ඉහළ වේගයේ අපි ආලෝකයට සාපේක්ෂව කුඩා කියලා කිව්වට ශබ්දයේ ගමන් කරන්නේ තත්පරයට මීටර 330ක වේගයේ. ඒක ආලෝකයට සාපේක්ෂව අඩු වගයක් වුණාට ඒක ඉහළ වේගයක්. තත්පරයකට මීටර 330ක් යනවා. තත්පර 3කට කිලෝමීටරයක් විතර ගමන් කරනවා. තත්පර 3කට කිලෝමීටරයක් යන වාහනයක් ගන්න පුළුවන්. ඒක තත්පර 3ක. කිලෝමීටරයක්. එම්බේ ඒක නම් ඒක ඉහළ ප්‍රවේගයක්. එතකොට මම දැන් මෙහෙම හොයි දාලා ගහනකොට මගේ කටින් පිටවන සද්දේ වෙනම කනට ඇහෙනවා වගේම තත්පරයට මීටර 330ක වේගෙන් ගිහිල්ලා සද්දය අර පිටියේ වැදිලා අර අල්මාරියේ වැදිලා ආපහු මගේ කනට එනවා. ඒනකොට ඒකත් එනවා. අර කලින් හොයි ගාපු මට ඇහිච්ච මගේ කටින් පිට වෙච්ච සද්දේ ඇහිලා ඉතාම කෙටි කාලයකදී අර වැදිලා යන තරම් ඉන්නේ. ඒක අපේ මොලේ මේ ශබ්ද ටික ගණන් ගන්නේ දෙකක් විදියට නෙමෙයි එකක් විදියට. යාට එක දෙකක් කියලා තේරුම් ගන්න තරම් වෙනසක්. මොකද මේ ශබ්දේ ගිය ගාම්ම හැරිලා අපුනේ. කෙටි වෙලාවකදී. මේක සත්‍යයක් එන්නු ගමම්ම වගේ අනිකේනකොට මොලේ තේරුම් ගන්න මේ එකක්. අපේ මොලේ යම් සංවේදනයක් සංවේදන දෙකක් යම් පණිවිඩ දෙකක් විදිහට අඳුර ගන්න නම් අඩුම තත්පරයකින් 10න් එක තත්පරයක් තේරුම් ගන්න එක තත්පරයක් තියෙනවනේ. පැය විනාඩි වලට බෙදලා විනාඩි තත්පර වලට බෙදුවා. ඒ තත්පරේ ආයෙ 10යි. ඒ තත්පරේ විනාඩි කියලා 10යි. අනිත් 10න් එකක් වගේ කුඩා වෙලාවක් වඩා අඩු කාලයකදී මේ පණිවිඩයක් ආවා. ඒ කියන්නේ 10න් එකක්වත් යන්නේ පොඩි වෙලාවකදී. 10න් එකක් යන්නේ පොඩි වෙලාවකදී ආව මොලේ ඒක තේරුම් ගන්නේ එකක් දෙකක් විදියට නෙවෙයි එකක් විදියට නෙවෙයි එකක්. හැබැයි තත්පරයකින් 10න් එකකට වඩා වැඩි කාලයකට පස්සේ ආවා. අන්න එතකොට ඒක දෙකක් විදියට යනවා. තත්පරයකින් 10න් එකකට වඩා වැඩි කාලයක් ගත වුණා. ඔන්න එක දැන් මෙහෙම හිතන්න. ඔයාට ඇහි මම මේකෙන් තට්ටු කළොත් මෙහෙම ශබ්ද දෙකක් ඇහුණාද ඔයාලට? ටක් එහුනේ මේක නිකුත් වෙලා තත්පරයකින් 10න් එකකට පස්සේ තමයි
10න් එකකට නේ ඊට වඩා වැඩි කාලයක්. මම තත්පර ගණන් ගත්තා. ඒ ශබ්ද දෙක අතර තත්පරයකින් 10න් එකකට වඩා වැඩි කාලයක්. නෙමෙයි. දෙකක් ඇහුණා. දෙකක් ඇහුණා. එහෙනම් එතනක් තියෙනවා තත්පරයකින් 10න් එකකට වඩා වැඩි කාලයක්. ඒකට මට මේක තට්ටු කරන්න පුළුවන් නම් තත්පරයකින් 10න් එකකට වඩා අඩු කාලයකදී මේ දෙකෙන් කරන්න බෑ. අතින් මේ වැඩි කරන්න බෑ. එහෙම කරන්න පුළුවන් නම් අපිට ඔගේ ඇහෙන ශබ්ද එකයි. මොකද මොලේ තේරුම් ගන්න එක දෙකක් විදිහට නෙමෙයි එකක් විදිහට. ඔයාලට මේ කියපු කාරණාව කොහොමද තේරුණාද තාලේ? අන්න අපහැදිලි කාරණා තියෙනවනේ කෝල් එකක් දීලා මම අහන්න වෙනවා. ඒක හිතේ තියාගෙන ඉඳලම හරියන්නේ නෑ. ඒ කියන කාරණාව පැහැදිලිුනේ නෑ කියන කතන්දරේ වල කෝල් එකක් දීලා හරි වගේ අහන්න වෙනවා. අපේ මොලය යම් සංවේදනයන් දෙකක් විදිහට තේරුම් ගන්න නම් අදුම තරමේ තත්පරයකින් 10න් එකකට වඩා වැඩි කාලයක් ගත වෙන්න ඕනේ සංවේදනයන් දෙක ලැබීම. සමහර වෙලාවට අපිට පැණි රස කැවුම් ගෙඩියක් කේක් කෑල්ලක් වගේ වැල්තරප කෑල්ලක් වගේ එකක් කාලා ඒ වෙලෙම පැණි රහට ප්ලේන් ටී බිව්වට ප්ලේන් ටී රහ දැනෙන්නේ නැති වෙලාවල් තියෙනවා නේ ප්ලේන් ටී පැණි රහ දැනෙන්නේ ඒ අර පැණි රහත් එක්ක ඒ වෙලෙම වගේ යන්නේ කිවි ඒකම නෙමෙයි මෙතන තියෙන අන්නේ වගේ වැඩක් මෙතන තියෙනවා නමුත් අර කේක් කෑල්ල කාලා පැයකින් විතර ප්ලේන් ටී බිව්වොත් එහෙම පැහැදිලිව අර මේ ප්ලේන් ටී රහත් ඒ වගේම දැනෙනවා අපේ මේ කන මගින් ගෙනියන සංවේදනය තත්පරෙන් 10න් එකකට වඩා අඩු කාලයකදී આવුත් එයා එකක් විදිහටයි මේක කියවන්නේ. ඉතින් මෙතන වෙන්නේ මොකද්ද? මම මෙතන ඉඳන් හොයි ගාලා කෑ ගහනකොට මගේ කටින් පිට වෙන ශබ්දේ කනට ගිහිල්ලා මොලේ එක තීරුම් අරගෙන තත්පරයකින් 10න් එකක කාලයක් ගත වෙන්න මත්තේ තත්පරයකින් 10න් එකක කාලයක් යන්න කලින් පෙර අර බිත්තිය වදින තරංගෙත් මගේ කනට එනවා. තේරුණාද? ඔයාව කෑ ගහනකොට දැන් කාමරේට වෙලා බිත්තිය දිහා බලාගෙන හේයි ගාලා කෑ ගැහුවොත් ඔයාගේ කටින් පිට වෙන තරංගෙ මොළයට යනවත් එක්කම තත්පරයකින් 10න් එකක් ගත වීමට ප්‍රථම බිත්තියේ වැදිලා එන තරංගෙත් කනට එනවා. එතකොට මොළේ එක තේරුම් ගන්නේ දෙකක් විදිහට නෙවෙයි එකක්. එහෙමනම් මේක දෙකක් විදිහට තේරුම් ගන්න නම් උනසිහින් මේක දෙකක් විදිහට තේරුම් ගන්න නම් පළවෙනි ශබ්දේ ඇහිලා තත්පරයකින් 10න් එකකට පස්සේ තමයි දෙවෙනි ශබ්දේ කටින් පිට වෙච්ච ශබ්දේ හේයි ගාලා හොයි ගාලා ඇහිලා තත්පරයකින් 10න් එකකට පස්සේ තමයි අර බිත්තිය වැදිලා එන තරංගෙ එන්න. එහෙනම් ඒ සඳහා බිත්තිය ළඟින්ද තියෙන්න ඕනි තුලින් ළඟ තිබුණොත් එවලෙම එන්නේ. චේති. ඒක තේරුම් ගන්න බෑ. තත්පරෙන් 10න් එකක් ගන්නෙ නෑ. බිත්තිය ඈතින් තිබුණොත් තමයි ශබ්දයට එතෙන්ට යන්න වැඩි කාලයක් ගත වෙන්නේ. ඒක තත්පරෙන් 10න් එකට වඩා වැඩි කාලයක් යනවා. අන්න එතකොට ශබ්ද දෙක විදිහට එනවා. ඒ කියන්නේ දෝංකාරයක් එනවා. දැන් අපි බලන්න ඕනි අදුම ගානේ මං කෑ ගන්නවා. ඔය කියන පිටිය අදුම ගානේ මගේ ඉඳන් කොච්චර ඇතින් තියෙන්න ඕනේ දෝංකාරයක් ඇහෙන්න. මෙන්න නිරීක්ෂණය. මෙයා තමයි ශබ්දය ඇති කරන්නේ නිරීක්ෂණය කරන්නේ. මේ තියෙන්නේ බාධකේ. මේ තියෙන්නේ බාධක. ඔය තියෙන බාධක. එතකොට නිරීක්ෂකයා හා බාධකයා අතර කොපමණ දුරක් තිබේ. ඒක හරිය ලේසි හදන්න. මෙන්න ශබ්දය ගමන් කරනවා කොපමණ වේගයකින්ද? තත්පරයට මීටර 330. ශබ්දය ගමන් කරනවා තත්පරයට මීටර 330. ඒ කියන්නේ තත්පරයට කියන්නේ තත්පරයකට ගමන් කරන දුර
මීටර 330. ඔයාලට ඒක තේරුණාද? MSc එකෙන් තත්පරයට මීටර 330. තත්පර එකක ගමන් කරන දුර මීටර 330. හරි? අපි බලමු තත්පරයකින් 10න් එකකට කොච්චර යනවද කියලා. එහෙනම් තත්පර 10න් එකකට. කදී කියන්නේ. ඒක ලේසි. තත්පර එකකදී ගමන් කරන දුර මීටර 330. හරි? තත්පර 10න් එකකදී ගමන් කරන දුර බලන්න. 330 ගුණ කරනවා 10න් එකකදී 330 නම් 10න් එකකදී කීයද? බිඳුවට බිඳුව කැපුණාම ඉතිරි වෙන්නේ 33. ඒ කියන්නේ මීටර 33ක් මීටර 33ක දුරක් අවම වශයෙන් ගමන් කළේ නැත්නම් මීටර 33ක දුරක් අවම වශයෙන් ගමන් කළේ නැත්නම් අර තත්පරින් 10න් එක පහු වෙන්නේ. තත්පරින් 10ක පහු වුණොත් තමයි මොලේ දෙකක් විදිහට තේරුම් ගන්නේ. දෙකක් විදිහට ඇහුනොත් තමයි දෝංකාරය. ශබ්ද දෙක වෙන වෙනම ඇහෙන්න ඕනේ දෙකක් විදිහට. ඒක තමයි දෝංකාරය. එහෙනම් මේක තියෙන්න ඕනේ මීටර 330ක් අතර. ඇත්තටම නිරීක්ෂකයා හා වාදකයා අතර මීටර 300 මීටර 33ම තියෙන්න ඕනේ. 33ක් අවශ්‍ය නැහැ. ඒ මම කියන්නේ. ශබ්දේ ගමන් කරන්න ඕනේ මීටර 33ක්. ශබ්දේ ගමන් කරන්න ඕනේ මීටර කීයද? 33ක්. ශබ්දේ මීටර 33ක් ගමන් කරන්න නිරීක්ෂකයා හා වාදකයා අතර මීටර 33ක් තිබිය යුතු නෑ. පැටලෙන්න එපා, පටලවා ගන්නත් එපා. මම හොඳට පැහැදිලි කරනවා. ආයෙකම කියනවා. මොලේට ශබ්ද දෙක දෙකක් විදිහට දැනෙන්න නම් මේ මොලේ ස්පීඩ් එක 10න් එකයි නැත්නම් 10න් එකයි ඒ ප්‍රමාණයට එන්න නම් අඩුම ගානේ ශබ්ද තරංගයේ ධ්වනි තරංගයේ ගමන් කළ යුතුයි මීටර 33ක දුරක්වත්. හැබැයි ශබ්ද තරංගයට ධ්වනි තරංගයට මීටර 33ක් ගමන් කරන්න නිරීක්ෂකයා හා වාදකයා අතර 33ක් තිබිය යුතු නෑ. ඒ සඳහා අවශ්‍ය මීටර 33 හරියටම අඩක් ඒ කියන්නේ 33 දෙකෙන් බෙදුවම එනවා 16.5. අවශ්‍ය 16.5 පමණ. දැන් තමයි දැන් සමහර ඒ කොහොමද? මෙහෙම නෙවෙයි. ඔන්න කටින් පිට වුණා. දැන් වාදකයේ තියෙන්නේ කොච්චර ඇටින්ද මන් තියෙන්න ඕනි කියලා කියන්නේ 16.5ක්. එතකොට ශබ්ද තරංගෙ මෙහෙට යනවා. කොච්චර දුර ආවද ධ්වනි තරංගය? 16.5 මීටර 16.5. ඊගාන වදිනවා. වැදිලා හැරිලා ආපහු වෙනවා. කොච්චර දුර වෙනවද? 16.5. එතකොට ගියා මීටර 16.5. ආව මීටර 16.5. 16.5 එකතු කරාම 33 හරියනවා. නේද? 33 හරියනවා. එහෙනම් නිරීක්ෂකයා හා වාදකයා අතර අවම වශයෙන් කියන්නේ අඩුම ගානේ මීටර 16.5ක දුරක් තියෙන්න ඕන. දැන් එතකොට සර් අර ලිහින් ඉහෙද මීටර 16.5ක් ඇතින්ද තියෙන්නේ. මම කියන්නේ මීටර 16.5ක් ගානට තියෙන්න ඕන කියලා නෙමෙයි. එහෙනම් 16.5කට වඩා වැඩි වෙයි. ඒ 16.5ක් තිබුණත් ශබ්ද දෙකක් විදිහට ඇහෙනවා දෝංකාරයක් කියනවා. ඊට වඩා වැඩි වුණොත් එහෙම 16.5ට වැඩි 20යි. එහෙම නැත්නම් 35යි 50යි. ඒක දුර වැඩි වෙන්න ශබ්ද දෙක එකක් ඇහිලා අනික ඇහෙන්න යන කාලේ අතර පරතරෙත් බැහැ. ඒක මේ දෙක පැහැදිලිවම දෙකක් විදිහට ඇහෙනවා. හැබැයි ඒත් එක්ක දුර වැඩි වෙන්න ශක්තිය හානි වීම වැඩි වෙනවා. එතකොට අර දෙවනියට ඇහෙන ශබ්දේ තීව්‍ර බව අනේ ප්‍රබලව ටිකක් අඩු වෙනවා. පැහැදිලි? හොඳයි. පොඩි තරුවක් තමයි ලියන්න තියෙන්නේ ගොඩක් කියලා කිව්වට දෝංකාරයක් ඇසීමට නම් ඔය තරුවේ ලියන්නේ දෝංකාරයක් ඇසීමට නම් නිරීක්ෂකයා හා වාදකයා අතර
මීටර 16.5ක පමණ මීටර 16.5ක පමණ ගණන් මීටර 16.5ක පමණ නෙවෙයි මීටර 16.5කට පමණ නෑ මීටර 16.5කට වඩා වැඩි පරතරයක් තිබිය යුතුයි. වඩා වැඩි පරතරයක් තිබිය යුතුයි. වඩා වැඩි පරතරයක් තිබිය යුතුයි. හරි බලන්න. වැඩි පරතරයක් තිබිය යුතුයි කියලා ලියලා බලන්න. මෙන්න කොහොමත් එක මිනිස්සෙක් මෙයා ඉන්නවා දේශන ශාලාවක් ඇතුළේ. ලොකු හෝල් එකක් ඇතුළේ. එහෙම නැත්නම් ගල්ගියක් ඇතුළේ අපි හිතමු මේ එයා ඉන්නවා ලොකු චෛත්‍යයක් අභ්‍යන්තරේ මේ චෛත්‍යය ඇතුළට රින් ගන්න පුළුවන් චෛත්‍ය තියෙනවා අර කලුතර චෛත්‍ය වගේ තුවමැල්සෑ ඒ වගේ හිමනේ ඒවා අපිට ඇතුළට යන්න බෑනේ මේක චෛත්‍ය ඇතුළට යන්න කල්පනා චෛත්‍ය මතකයි අන්නේ අපි මෙන්න මේකට ගිය ළමයි මම චෛත්‍ය සම්පූර්ණ අදින්නේ නැහැ මේ අදින්න හිතෙන්නේ නැහැ ඒක අපි මෙහෙම අදින්නේ හැඩේ ගත්තා විතර චෛත්‍ය කියලා කෑ ගන්න හොඳ නැහැ නමුත් අපි හිතමු කලින් මගේ මිනිහා ඕයි ගාලා කෑ ගහනවා ඕයි ගාලා කෑ ගහනකොට එයා විසින් මුකුත් කරපු සද්දේ යාට ඉවලෙ නෑ ඒක ඔයා දන්න මේ ඕයි ගාලා එනවා ටික සද්දෙට එනවා ඒත් එක්කම එයාගේ කටින් පිටවන තනි තරංගයක් මෙහෙම වැදිලා ආපහු පරාවර්තනය වෙලා නැහැ දැන් මෙතන ඉඳන් මෙතෙන්ට මීටර 16.5ක් තියෙනවනේ මේ බොහෝ දුරට එතකොට ඒක ඉවරෙම වගේ තව තරංගයක් මෙහෙම ගිහිල්ලා මේ පෘෂ්ඨයේ වැදිලා මෙහෙම වැදිලා මෙහෙම ওই විදිහට විවිධ දුරවල් වලින් මේවා තියෙනවා තමයි මේ පරාක්තරන් මම උච්ච සංකීර්ණ වෙන්නේ නැහැ මෙහෙම ගිහිල්ලා වැදිලා ඇත්තටම මේ පාරේම නම් ඉන්නේ නැහැ මේ වගේ පෘෂ්ඨයකදී මෙහෙම වැදිලා ගිහිල්ලා ආපහු කොහොම හරි මේ ආයේ කන්ට එනවයි කියන එකයි දැනගන්න ආපහු කොහොම හරි කන්ට එනවා එහෙම ගිහිල්ලා නැතිලා තව 3-4 පොලක වැදිලා මෙතෙන්ට එන්නේ. කොහොම නමුත් එක් දුරින් පිහිටි මේ පෘෂ්ඨ මේ ශබ්දේ පරාවර්තනය කරන්නේ එකම වෙලාවෙ. එතකොට මොකද වෙන්නේ? එක පෘෂ්ඨයක වැටිලා එනවා කනට ආයේ ඒ වෙලාවෙ ඒක චුට්ටකට පස්සේ ආයෙ එනවා. ඒක චුට්ටකට ඒක තප්පෙන් 10න් එක නෙමෙයි. එතකොට ළඟ ශබ්ද ටික අනුද එකක් ඇහිලා දෙවෙනි එක ඇහිඳ ලොකු වෙලාවක් ගත වෙන්නේ. එන්නේ හඬවල් දෙක පැහැදිලිව දෙකක් විදිහට හඳුනා ගන්නත් බැහැ. මෙතන හඬවල් දෙකක් නෙමෙයි තියෙන හඬවල් අතිවිශාල සංඛ්‍යාවක තියෙනවා. ඒක හොයි ගාලා කෑ ගැහුවොත් ඒක ඇහින්නේ හොය දන්නේ. තේරුණා? හේයි ගාලා කෑ ගැහුවොත් හේ පළවෙනි ශබ්දෙලු ලොකුවට එනවා නිකුල් කියන්නේ වැඩි තීව්‍රතාවයකින් එනවා එතනින් එහාට එන්න සත්‍ය අල්ලනවා අන්න ඒක දෝංකාරයක් කියන්නේ අපි කියනවා ඔයා කියලා ඇති ඒ චෛත්‍ය තුලට ගියා දෝංකාර දෙක ඒ හෝල් එක අපි කතා කරන්නේ දෝංකාර දෙක ඒක දෝංකාරය ඒකට කියන්නේ ප්‍රතිනාදයක් මෙච්චර කාලේ ඒකට දෝංකාර කියන්නේ මේකට කියන්නේ ප්‍රතිනාද. ඔය ප්‍රතිනාදයේම බෆල් වලින් එහෙමත් ඇයි. ඒක තියෙනවා එකෝ කියලා කොටසකට දාන්න සංගීත සම්දර්ශන වල නිවේදකයා ඊගාව ගායකයව ගෙන්නන්න එහෙම කතන්දර ටිකක් කියනවනේ. ඒක කතාවල කොහොමද ඔබ තියෙන්නේ. ඒ කතා කරනකොට එහෙම එයා කතා කරන හඬවට ඇහෙනද බෆල් වලින් නැවත ඇයි. ඒකේ කෘත්‍රිම භාෂාවක්. ඒක ඉලෙක්ට්‍රොනික පද්ධතිය මගින් කරන වැඩ.
කොහේ වැදිලා ඉතිලා එන්නේ. ඒක ගායකයා සිංදුරු කියනකොට තේරෙන්නේ ඒ මොකද මේ විලුවක් අහන්නේ නෙන්නේ. එක තුන් හතර වතාවකින් තුනක්. නේ? එතකොට ඒකට අපි කියන්න පුරුදු වෙලා තියෙන දෝංකාරය. දේශන ශාලාවක, නාට්‍ය ශාලාවක, විහාරයක නැවත නැවත යනවා අපි කියන්නේ දෝංකාරය. අපිට මේ වචනේ වෙනස් කරන්න ඕනේ. මොකද ඒක තමයි අපිට වඩා මතකෙ තියෙන කලින් ඉඳන් තිබිච්ච මතකෙ. ඉතින් අපිට කොච්චර ඒක දෝංකාරය. ඒක දෝංකාරය. දෝංකාරය කියන්නේ එක શબ્දයක් ඇහිලා මේ දෙක අතර වෙනස මොකද්ද? දෝංකාරය කියන්නේ එක શબ્දයක් ඇහිලා ඊගාව શબ્දෙට පැහැදිලි විරාමයක් තියෙන. එක શબ્දයක් ඇහිලා ටිකකින් තමයි අනික ඇහෙන්නේ. පැහැදිලි શબ્ද දෙක. මේක එහෙම නෙවෙයි. එකම શબ્දේ ගොඩාක් වේලා කන තුල රැඳී සිටිනවා. කන ඇතුලේ ඒකම නැවත නැවත ආගයවන ආගන්නේ. ඒකට කියනවා ප්‍රතිනාදය. right. ලියමු ප්‍රතිනාදය. පළමු වර ඇසෙන හඬෙහි සංවේදනයන් මැකී යාමට පෙර එම ශබ්දයේ පරාවර්තිත තරංගය කන වෙත පැමිණීම නිසා එකම ශබ්දය කන තුල දීර්ඝ වේලාවක් රැඳී තිබෙන්නක් මෙන් දැනී හඬ අපැහැදිලි වීම ප්‍රතිනාදයයි. උදාහරණ කියන කොටස කපලා දාන්න වෙන්නේ නැති පහළට එනකොට නේද ඊට බදි උනානේ. එමුණු යටින් උදාහරණ ලියන්න. ඉත තියෙනවා නම් ඉක්ම ලියන්න. උදාහරණ චෛත්‍ය අභ්‍යන්තරයන් තුල දේශන ශාලාව ඒකට අපි ගෙදර ඉන්නේ නැත්තේ මේකට අවශ්‍ය විශාලත්වයක් තියෙනත් ඕනේ පෝල් එකේ සහ අනික තමයි මේ ගෙදර ගොඩක් අඩු ಜಾති හිමේ ಜಾති අඩු වැඩි වෙච්ච තරමට දෝංකාරය නැති. එතකොට මේ වගේ පන්ති කාමරයක ඉන්නේ මේක විවෘතයි කොහොමද? ගොඩක් විවෘතයි. එහෙම වෙන්නේ කොටු වෙලා වගේ චිත්‍රපටි වලම හොඳට. ඉතින් මේ ප්‍රතිනාදය හොඳයි. පැහැදිලි ශ්‍රවණයකට ප්‍රතිනාදය හොඳයි. මම උගන්වනකොට ප්‍රතිනාදයක් ඇතුළත ගන්න හොඳයි. මම කියන සද්ද ආයෙ එනවා. ඒ ආයෙ එහෙම වෙලාවේ මම ඊගාව වචන කියලා. ඒකට ඒක එනකොට ඊගාව කියලා. විලෝම සංසාරේ කොතුරු කියලා කියනවා. කිසිම දෙයක් පැහැදිලිව අහගන්න. ඒකින්ද ප්‍රතිනාදයෙන් පැහැදිලි ශ්‍රවණයකට බාරයි. ඒක නිසා සිනමා ශාලා, චිත්‍රපට වල එතකොට නාට්‍ය ශාලා, දේශන ශාලාව කියන්නේ ප්‍රතිනාදය අවම කරන්න ක්‍රියාමාර්ග ගන්න. එකක් තමයි ත්වරිත තරංගය අවශෝෂණය කරන්න, පරාවර්තනය අවම කරන්න මේ පට්ට තියෙන මේ බිත්ති තියෙනවනේ. බිත්ති වල ඇතුළත පෘෂ්ඨය රළු කරනවා. කපරාරු කරනකොටම රළු වෙන විදියට නිකන් එක්කෝ රැලි තියෙන කපරාරු කරන නැත්නම් ගුලි වගේ නිකන් සිමෙන්ති බෝල වගේ තියෙන ඒ වගේ දැන්. ඒක සුමටව තියන්නේ උන් ඇදලා ලස්සනට මේ පොටි ඇදලා එහෙම තියන්නේ තියෙනවා. රළු කරනවා බිත්ති ඇතුළත. තව එකක් තමයි සිවිලිම. සිවිලිම එක කට්ටට ගහන්නේ. කට්ට එක කට්ටියක් උඩට උස්සනවා, ආයෙ පහත් කරනවා. ඒ වගේ ඊට සිවිලිමේ සිදුරු තියෙනවා. සිවිලිමේ කියන්නේ සිදුරු වගේ තියෙනවා. එතකොට ඒවා පරාවර්තන වීමයි. අනික තමයි තිරය. කර්ඩ්.
දිගට ගණන් වලට දොරවල් වලට දාලා වේදිකාවක් නම් වේදිකාවේ බලනකොට නාට්‍ය ශාලාව කියන තිරෙදි ටික ගොඩාක් තිරෙදි. පිටිපස්සෙන් තිරෙදි. නිකම් ඒ තිර රැලි තියෙනවා. ඊගාට ආපහු තිර සෙට් එකක්. ආයිස්වෙන් තව තිර සෙට් එකක්. ඒ වගේ පිටින්ම තිරෙන්නේ භාග වගේ යන්නේ වුණා. එතකොට ඒ තිරෙදි මගින් ඒ සත්‍ය අවශෝෂණය කරනවා. ප්‍රතිනාත්‍ය අවම. නෝට් එක කියවමු. සිනමා ශාලා දේශනශාලා ශබ්දාගාර වැනි ස්ථානවල ප්‍රතිනාදයේ පැහැදිලි ශ්‍රවණයකට බාධා පමුණුවයි. එවැනි ස්ථානවල ප්‍රතිනාදයේ වැළැක්වීමට විවිධ උපක්‍රම යොදා ගනී. ලියන්න උදාහරණ පළවෙනි එක බිත්ති රළු කිරීම. බිත්ති රළු කිරීම. ඊගාවට සිදුරු සහිත සිවිල් ඉන්දියදී සිදුරු සහිත සිවිලින් යෙදීම රළු තිර රෙදි යෙදීම රළු තිර රෙදි යෙදීම රළු තිර රෙදි යෙදීම අපේ ඊගා මාතෘකාව සભ્યතා සීමා සભ્યතා සීමා ඒ කියන්නේ මේ වෙනකොට අපි 3-4 වතාවක් කලින් පන්තිවල ඉගෙන ගන්න තියෙනවා මිනිසාගේ කනට ඇසෙන සංඛ්‍යාත පරාසයක්. කම්පණයෙන් හඩ උපදිනවා කියන්නේ කම්පණයෙන් හඩ උපදිනවා. කම්පණය කියන්නේ යම් වස්තුවක් තමාගේ මුල් පිහිටුමෙන් දෙපසට සිදු කරන චලනය. විඥානික. දැන් මේක චලනය. එහෙනම් මේකත් මේ කම්පණය. මේ දෙපැත්තට යන්නේ. ඔයාට ඇහෙනවද සත්‍ය මේක නම් ලං කරලා බලන්න. ඇහෙන නිසා එහෙම එනවා කරලා බලන්න. මෙතන මේ කියන්නේ නැතත් ඔයා නැමෙන සුළු පොටුවක් අරගෙන කරලා මේ ඇහෙන්නේ නැහැ. ඇයි ඇහෙන්නේ? කම්පණය වෙනවා. ඇහෙන්නේ නැහැ. තව වේගය වැඩි කරනවා. වේගය වැඩි කරනවා. ඕන. අන්න වේගය වැඩි කරනකොට සද්ද එනවා. ඇයි එන්නේ? මේ වගේ මේකේ සංඛ්‍යාතයක්. සංඛ්‍යාතය කියන්නේ තත්පරයකදී සිදුවන කම්පනමාන. තත්පරයකදී ගොඩක් කම්පන සිද්ධ වෙනවා. එන්න කලට ඇහෙනවා. අනේ ඊතර මට්ටමකදී ඇහෙන්න පටන් ගන්නවා. අඩුම ගානේ මිනිහෙකුට ඇහෙන්නම් හර්ට් 20ක් තියෙනවා. ඒ කියන්නේ තත්පරයකදී කම්පනමාන 20ක් සිද්ධ වෙනවා. අන්න එතකොට ඊට පස්සේ හර්ට් 20000ට වඩා අඩු වෙනවා. ඊට වඩා වැඩි සද්දක් එන්නේ මිනිස් කන සංවේදීමේ පරාසය. ඒකට කියන සාපේක්ෂ කනට සංවේදී වූ සංඛ්‍යාත පරාසය සભ્યතා සීමාව ලෙස හැඳින්වේ. සભ્યතා සීමාව ලෙස හැඳින්වේ. ඒකටම මිනිසාගේ සભ્યතා සීමාව හර්ට් 20ක් 20000ක් අතර වේ. මේ බෝඩ් එකේ ලියලා තියෙන විදිය. හර්ට් 20ක් 20000ක් අතර වේ. හරිද? එහා පැත්තට යමු. අවසාන පිටු අංක 16 බලන්න මේ. හර්ට් 20යි 20000යි අතර මිනිස්සුන්ට 20ට වඩා අඩු ශබ්ද මිනිස් කනට ඇහෙන්නේ නැහැ. අපි ඒවට කියනවා අදෝධ්වනි කියලා. හර්ට් 20ට වඩා අඩු නම් ඒකට කියනවා අදෝධ්වනි. 20000ට වඩා වැඩි නම් ඒකට කියනවා අතිධ්වනි. 20ට අඩු නම් සભ્યතා සීමාවට අඩු නම් අදෝධ්වනිය, සભ્યතා සීමාවට වැඩි නම් අතිධ්වනි. මෙන්න මේ අතිධ්වනි තරංග ඒ කියන්නේ හර්ට් 20000ට වඩා වැඩි ශබ්ද යම් අවස්ථාවල මිනිස් ප්‍රයෝජනයන් සඳහා යොදා.
එකක් තමයි මේ එවැනි ධ්වනි තරංග යොදාගෙන අපේ ඇඟේ දේහයේ තියෙන යම් යම් කොටස් නිරීක්ෂණය ස්කෑන් එකක් කරනවා. පරිලෝකන යන්ත්‍රයක් වගේ ස්කෑන් එකක්. ඔය සමාජ ස්කෑන් එකට භාජනය වෙලා තියෙනවා නම් මේ කියන જાති ස්කෑන් වර්ග ගොඩාක් තියෙනවා. මොනතරම් ස්කෑන් වර්ග තියෙනවද නේ? ඊයත්‍රි මම මේ කියන ස්කෑන් එක මේක අඩු මුද්‍රකට ගන්න ස්කෑන් වර්ග තමයි මේ යන්නේ. එක එක වැඩවලට එක එක ස්කෑන් වර්ග තියෙනවා. මේ අතිදැනි පරිලෝකන යන්ත්‍රවල අල්ට්‍රාසවුන්ඩ් යොදාගෙන කරන ස්කෑන් එකේදී ඒවා දාලා අපි හරි ඉස්සෙල්ලා බලනවා නම් දැනට එතන ජෙල් එකක් වගේ දානවා. උනාට මතක් වේවාට එහෙම වෙලා තියෙනවා. ඊට පස්සේ උපකරණයක් තියෙනවා. ඒ උපකරණෙ ජෙල් එකක් එහෙම දාලා මෙහෙම තියෙනවා. තියලා ඒක හරහා මෙහෙම එහා මෙහා කියන්නේ. එතකොට ඒකෙන් යනවා අතිදැනි තරංග. ඒක ඇගේ තුලට යනවා. ඒක ගියාට රිදෙන්නේ එහෙමනේ. ඒක ගියා කියලා මොකද පාන්නේ. ලොකු නෙවෙයි හානියක් වෙන්නේ නැහැ. ඒ යන ධ්වනි තරංග ඇඟ ඇතුලේ අවයව වල නැතිලා අපෝ පරාවර්තනය වෙලා. එක එක මට්ටම් වලදී එක එක කොටස් වල වැඩි වැඩි. අන්න ඒ පරාවර්තනය වෙලා එන තරංග ටික එකතු කරලා ඒ තරංග ටික ටීවී තිරයක් වගේ එකකට ස්ක්‍රීන් එකකට අරගෙන ඒකේ ආලෝකයේ විදිහට මේ රූපයක් විදිහට කළු සුදු වලින් තමයි මේක වැටෙන්නේ. එච්චර පැහැදිලි රූපෙන්නේ නැහැ. නමුත් වෛද්‍යවරයාට ඒක බලා ගන්න පුළුවන්. මේ වෛද්‍යවරයාට බලා ගන්න පුළුවන්. එයාට අපිට බොහොම ලස්සනට පැහැදිලිව පේන වර්ණ මේ පාට මේ රූප නම් එකේ පේන්නේ නැහැ. කළු සුදු ඡායාවක් වගේ එකක් තියෙනවා. ඒකෙන් රෝගිය හඳුනා ගන්න පුළුවන්. ඔන්න එක ප්‍රයෝග. අපි ඒක ලියලා ඉස්සෙල්ලා ධ්වනි පරාවර්තනය ප්‍රයෝජනෙට ගන්න අවස්ථාවක්. මේකේ අතිදැනි තරංග තමයි යොදාගන්නේ කියන්නේ. අතිදැනි තරංග. අතිදැනි තරංග. අතිදැනි තරංග. පරිලෝකන යන්ත්‍ර මගින් දේහේ අභ්‍යන්තර අවයව නිරීක්ෂණය කිරීම. දේහේ අභ්‍යන්තර අවයව නිරීක්ෂණය කිරීම. දේහේ අභ්‍යන්තර අවයව නිරීක්ෂණය. right. දෙවෙනි එළියන්ට ගන්නේ ඒකට. මේ තියෙන්නේ එක්තරා මුදුන් පත්ල. මේ තියෙන්නේ මුදුන් මට්ටම. මේ තියෙන්නේ දැන් මගේ නම බෝට්ටුවකට කළා මුදුන් වයිගෙන නිකන් දෙපා. මේ තියෙන්නේ නෑ. දැන් මේ නැවේ ඉන්න අයට වුමනා වෙනවා. ඒගොල්ලෝ යාත්‍රා කරන ප්‍රදේශයේ මුහුදු පතුලට කොච්චර ගැඹුරද කියලා බලන්න. අන්න ඒ සඳහා ප්‍රතිධ්වනි මානය කියලා උපකරණයකින් තරංගයක් එවනවා පහළ. ඒ තරංගය ඇවිල්ලා මුහුදු පත්ලේ වදිනවා. වැටිලා පරාවර්තිත තරංගය මෙහෙම කොහොමද? ඒ තරංගය ග්‍රහණය කර ගැනීම සඳහා කොටසක් මේ උපකරණෙම තියෙනවා. තරංගය නිකුත් කරන්නේ ඒ උපකරණයමයි වැදිලා පහු එන එක ගන්නෙ එයා. එයා බලනවා ඒ සිග්නල් එක සංඥා මේ තරංගය සිග්නල් එක නෙවෙයි තරංගය නිකුත් කළා කොපමණ වෙලාවකට පසුද ආපහු එන්නේ. මුහුදේ ගැඹුර අඩු නම් නිකුත් කළා අඩු වෙලාවක තියෙනවා. මුහුදේ ගැඹුර වැඩි නම් නිකුත් කළා වැඩි වෙලාවක් ගත වෙනවා. අන්නේ කාර්ය අනුව මේ හරිය මුහුද කොච්චර ගැඹුරද කියලා බලා ගන්න බැහැ.
ක්‍රමයට කියනවා සෝනාර් ක්‍රමය කියලා. සෝනාර් ක්‍රමය. සෝනාර් යන්ත්‍රය මගින් කරන්නේ. සෝනාර් යන්ත්‍රය මගින් කරන්නේ. ඔයාලට තවත් හොඳට පැහැදිලි වෙන්න මම මෙහෙම කියන්නම්. අපි ගානක්. ඒ ගානේදී ඔයාලට එක සියල්ලම තියෙනවා. හරි? ඔන්න එකෝමත් එක මේ එකෝමත් එක සෝනාර් යන්ත්‍රයකින් මේ මුහුදේ මේ තියෙන මැගෙන් සෝනාර් යන්ත්‍රයෙන් ධ්වනි තරංගයක් කවලා හරියටම තත්පර 3කට පස්සේ තරංගයක් ඒ යන්ත්‍රයට පෙරේ. නැවේ ඉඳන් තරංගය නිකුත් කළා තත්පර 3කට එනකොට තමයි අපු තරංගය. මුහුදු දලයේ ධ්වනි ප්‍රවේගය. ඒක ඉතින් අපි දැනගෙන ඉන්න ඕනේ මේක හදන්න. මුහුදු දලයේ ධ්වනි ප්‍රවේගය අපි හිතමුකෝ 1400යි ms/m. වාට ගානක් දුන්නොත් එහෙම මේ වර්ගයෙන් ගානක් එහෙම විභාගයට දුන්නොත් මේ ගානයි කරේ මුහුදු දලයේ ධ්වනි ප්‍රවේගය කියන එක තියෙනවා. මම ඒක දැන් 1400 කියලා ගත්තේ. ඒක තේරුම තත්ත්වයට විතර 1400. වාතේ නම් 330න් තත්ත්වයට මේක 1400 මොකද අපි 6 හතේදී දැනගත්ත මතක ඇති. ශබ්දයේ වාතයට වඩා වැඩි වේගයකින් ජලයට වඩා වැඩි වේගයකින් මේ ඝනයක විමාන වගේ දෙයකින් ගමන් කරනවා කියලා. අර අපි කිව්වේ පිටින් ශබ්දය එනවට වඩා කෝච්චි එනකොට රේල් පීල් මේ නගලේ හොර ඈත කෝච්චි එනකොට කන මේ වාතය හරහා එන්නේ රේල් පීලට කන තිබ්බම එහෙමයි. ඒ වගේ මේකේ 1400 කල ඉදින් ගමන් කරනවා. මොනවා ගානක් විදිහට නේද දෙනවා. ඔයාලා කියන්නේ නෑ බලන්න. එක්තරා නැවක මුහුදේ යාත්‍රා ලියන්න එපා. මුහුදේ යාත්‍රා කරමින් තිබූ එක්තරා නැවක සෝනාර් යන්ත්‍රය මගින් නිකුත් කළ අතිග්‍රහ තරංගයක් තත්පර 3ක කාලයක් තුලදී නැවත ඒ වෙත පැමිණෙන්නේ නම් එම ස්ථානයේ මුහුදේ ගැඹුර සොයන්න. මුහුදු ජලයේ ධ්වනි ප්‍රවේගය තත්පරයට මීටර 1400 මුහුදු ජලයේ ධ්වනි ප්‍රවේගය තත්පරයට මීටර 1400. ආයි කියනවා මුහුදේ යාත්‍රා කරමින් තිබූ එක්තරා නැවක සෝනාර් යන්ත්‍රය මගින් නිකුත් කළ අතිග්‍රහ තරංගයක් තත්පර 3ක කාලයක් තුලදී නැවත එම යන්ත්‍රය වෙත පැමිණෙන්නේ නම් එම ස්ථානයේ මුහුදේ ගැඹුර සොයන්න. මුහුදු ජලයේ තුල ධ්වනි තරංග ප්‍රවේගය තත්පරයට මීටර 1400. මේමයි ගන්න. මෙතනින් තමයි වෙලේ යන්නේ. මුහුදු ජලයේ ධ්වනි ප්‍රවේගය තත්පරයට මීටර 1400යි. ඒ කියන්නේ තත්පර යට කියන්නේ තත්පර එකකදී නම් තත්පර එකකදී ගමන් කරන දුර 1400. තත්පර එකකදී ගමන් කරන දුර 1400. එම නිසා තත්පර කොච්චර වෙලාද තුනද? 3යි. ගමන් කරන දුර 1400 ගුණ කරන්න ඕනේ 3. තේරුණාද? තත්පර එකකට 1400 නම් මේ නැවේ ඉඳන් මේක යවලා තත්පර 3කට පස්සේ නේද තියෙන්නේ. දැන් තත්පර එකකට 1400 ගමන් කරනවා තත්පර 3කදී ගමන් කරන බලන්න 3 වරක් බිඳුව බිඳුවයි 3 වරක් බිඳුව බිඳුවයි 3 වරක් අතර 12න් 2 එකක් ඉතුරු 3 වරක් 1 7 මේක 4000 මේකද උත්තරේ මේක නෙමෙයි අපෙන් අහන්නේ මුහුදේ ගැඹුර. ඔය හෙව්වේ මොකක්ද? ඔය හෙව්වේ තරංගයට මුහුද බද්දට එන්නයි දෙකටම තියෙන දුන්නේ බලන්න. මුහුද ගැඹුර වෙන්නේ නැවේ පස්සේ ඉඳන් මුහුදට. ඒ කියන්නේ මේ 4200 එන්නේ යන්නයි එන්නයි. නේ ඒ නියම ගැඹුරින් එකෙන් භාගයක් විතර. ඒ කියන්නේ දෙකෙන් විතර. ඒක උත්තරේන දෙක හතරේ වගේ. 1යි 1යි කියන්නේ. තේරුණා?
තරංගේ මෙහෙම එනවා තත්පර 3ක් ගත වෙන්නේ යණ්ඩයි එණ්ඩයි නේද? තත්පර 3ක් ගත වෙන්නේ යණ්ඩයි එණ්ඩයි. නමුත් නියම පරතරේ වෙන්නේ යන්න විතර. නැත්නම් එන්න විතර. ඔය දෙකෙන් කයින් යනවා. ඒකෝට අර ගාන හදලා දෙකෙන් බෙදන්නත් පුළුවන්. නැත්නම් මෙතන තත්පර 3යි කියලා දීලා තියෙන්නේ. 3න් මේ වැඩිට යන්නේ භාගයයි ඉන්න 1.5 කියලා දාගෙන එහෙම හදන්න. එතකොට පිටේදී 1403 ගුණ වෙන්නේ නැත්නම් 1.5 ගුණ කරලා නේද? හැබැයි ඒක ටිකක් අමාරු සුළු කරන්න තියෙනවා. ඔය විදිහට. right. අපි ඔක ලිව්වේ නෑ. දෙවෙනි කාරණා. ප්‍රතිධ්වනි මානවල. ප්‍රතිධ්වනි මානවල. ප්‍රතිධ්වනි මානවල. හරි. ඉස්සරහින් නෑ වරහන් කුලියන්නේ බතෝ. සෝනාර ක්‍රමයට මුහුදු පත්ලට ඇති ගැඹුර මැනීම සඳහා සෝනාර ක්‍රමයට මුහුදු පත්ලට ඇති ගැඹුර මැනීම සඳහා වරහන් මහන්න. හැබැයි මෙහෙමයි. මේක මේ මුහුදු පත්ලට තියෙන ගැඹුර මනින්න විතරක් නෙමෙයි. විවිධ දේවල් වලට යොදාගන්නවා. අපි තුමුකෝ මුහුදේ මත්ස්‍ය රැහෙන් විශාල මත්ස්‍ය රැහෙන් ටීවී එකෙන් දැකලා එහෙම මත්ස්‍ය රැහෙන් තියෙනවද? තියෙනවා නම් ඒවා කොපමණ ඝනත්වයකින් යුක්තද? ඒ වගේ දේවල් ඒවා. ඒකට මෙහෙම ආවම මත්ස්‍ය රැහෙන් මෙහි ඉන්නවනේ. මේ මත්ස්‍ය රැහෙන් වල දැකිලා කියන්නේ අපෝ යන්නේ. ඒකවල මත්ස්‍ය රැහෙන් තියෙනවා නම් මේ මත්ස්‍ය රැහෙනක කොපමණ මාළු ඉන්නවද කියලා ප්‍රමාණය පවා මැනගන්න විදිහට එක උපකරණ දියුණුවේ. එහෙම කළා තමයි ඒගොල්ලෝ දීවර කටයුතු කරන දෙනකොට වාසි. ඊගාවට අතිදෙන් තරංග වල තියෙන අතිදෙන් තරංග නෙමෙයි තනි පරාවර්තනයේ තියෙන වාසි විදිහට අපිට තියෙන වාසියක් නෙමෙයි මෙතන බෞලෙකට තියෙන වාසියක් දැන් තමයි කියන්නේ බෞල රැට ස්පීඩ් එන රැට යන්නේ වවුලා තෙන්න නෙමෙයි වවුලා හයියෙන් කෑ ගන්නවා. හැබැයි වවුලා කෑ ගන්න සද්දය අපිට එන්නේ 1 හර්ට්ස් 20000ට වඩා. එතකොට වඩා මතක් ඒ වවුල් ඉන්න තැනකට ගියාම කොච්චරවත් සද්ද එනවනේ ඒ ජීවිතක. එතකොට ඒ මොකද්ද? ඒ කනෙමෙලු වවුලගේ නියම කෑ ගැහෙනවා. හරි. උඹන් දැන් බලන්න කොහොමද බුරනවා උඩු බුරනවා කොච්චර සද්ද එනවනේ. එකිනෙකට වෙන සද්ද එනවනේ. ඒක මේකක් වෙනම කේන්ද්‍රී ගන්නවා වගේ තත්ත්වයක් තමයි අපිට එන්නේ. නමුත් අපිට නොයන හයියෙන් කෑ ගන්නවා. ඒක විශ්වාසකට වඩා. මේකයි කියවෙනකොට හයියෙන් කෑ ගන්නවා. ඒ යන මේ උනිකුත් කරන අතිදෙන තරංග තියෙන ශබ්ද තියෙනවනේ. ඒ ශබ්ද ගිහිලා ගස්වල කොළ අතුවල පිටිවල වැටිලා ආපහු පරාවර්තනය වෙලා උගේ කනට එනකොට ඌට දැනගන්න පුළුවන් ඉදිරි ඉස්සරහින් තියෙන පරිසරයේ ස්වභාවය. මෙතන අත්තක් තියෙනවා, මෙතන මෙහෙම තියෙනවා, මෙතන දැම්මක් තියෙනවා, මෙතන ගහක් තියෙනවා, එහෙම නැත්නම් ගෙඩියක් තියෙනවා නම් ඒක ඉදිරියට දැද ඉස්සරහට යාට දැනගන්න ඕනේ. එතකොට ඒවා බාධක මගේ අරලා උට ගිල්ලා යන්න අතිදෙන තරංග වාසිය. දැන් මේ අතිදෙන තරංග ගිහිල්ලා වැටිලා එන පරාවර්තනය. දැන් පරාවර්තනය කියන්නේ අපි දැන් මේ කතා කරන්නේ. ඒක වවුලට වැටෙනවා. කියන්නේ වවුලාට රාත්‍රී කාලයේ බාධක හඳුනා ගනිමින් පියාසර කිරීම සඳහා වවුලාට රාත්‍රී කාලයේ බාධක හඳුනා ගනිමින් පියාසර කිරීම සඳහා පියාසර කිරීම සඳහා ඔන්න ඔහොම අපි මේ පාඩම තරංග පරාවර්තනය හා වර්තනය කියන පාඩම ඉවර වෙනවා. අපිට ඊගාවට
කතා කරන්න ඉන්නේ තවත් ඉතා වැදගත් විශේෂයෙන්ම 11 විභාගෙට ඒ කියන්නේ ඕලෙවල් විභාගෙට වැදගත් වෙන පාඩමක්. දැන් මම එහෙම කියනකොට මේක ඕනේ නැද්ද කියලා හිතේ තරංග පරාවර්තනීය ආවර්තනීය කියන පාඩේ අපි ඕලෙවල් විභාගෙට කලින් අපිට ආයේ පාඩමක් එනවා. 11 පළවෙනි වාරයේ අවසාන පාඩම් නේ 4 සහ 5 පාඩම් දෙක. එකක් ගණිතයට අදාළ දේවල්, ශබ්දයට අදාළ දේවල්, ඊගාව එක ආලෝකයට අදාළ දේවල්. ඉතින්දී අපි විෂය නිර්දේශ කරනවා. ඕලෙවල් විෂය නිර්දේශයට අදාළ බොහෝ දේවල් ටික ඉතින් තමයි ඒක. නමුත් දැන් අපි ඊගාවට තියෙන පාඩම ඊට වඩා වෙනස් පාඩමක්. ඒක භෞතික විද්‍යාවට අදාළ පාඩමක්. ඒ පාඩමේ තියෙන දේවල් 10 දුගන්නන්නේ 11 දුගන්නන්නේ. ඒක 10ක් නෑ 11. එළම විභාගයට આવුත් තමයි. එහෙම පාඩම් කීපයයි අපි 9 පන්තියේ තියෙන්නේ. එතකොට ඒව ගැන වැඩි අවධානයෙන් යන්න ඕනේ. කොහොම නමුත් දැන් මේ ඊගාව පාඩම් අපිට මේක කියනවද නැත්නම් වෙන ක්‍රමයකට කියනවද කියන එක තීරණය මේ කරන්න දෙන්නේ ඔයා තමයි. ඇත්තටම දැන් මේ වෙන කරන්න දෙයක් නැතිකමට මේ කරයි කියලා මම ඒකත් කිව්වා. කාලය ගත වෙනවා. අපේ විෂය නීති ඉවර කරගන්න බැරි වෙනවා. ඒක නිසා සහ දෙමව්පියෝ විතර අහනවා මේ ඔන්ලයින් එකක් උගන්වන්න නැද්ද කියලා මේක තියෙනවා. ඉතින් ඔන්ලයින් මම කියන්නේ Zoom වගේ එකක් කරා කියනොත් එහෙම ඔයාට පොඩි ගැටලුකාරී තත්ත්වයක්. ඒ තමයි මම උගන්වන වෙලාවේ සිග්නල් වයින් සිග්නල් නැතුණා කියන්නේ. නැත්නම් වාගේ මේ ෆෝන් එක බැටරි බෑලා හරි මොනවා හරි දැන් ලැප්ටොප් එකක් වගේ නේ ඩෙස්ක්ටොප් එකකින් වැඩ කරනවා නම් මේක හදිස්සිය පාඩම කරගෙන යද්දි මම පාඩම පටන් ගත්තා මම පැය දෙකක් ඉගෙනුවා කියන්නේ ඒ වෙලාවේ කරක් දිනු දිනුවත් තේරෙන්නේ එක බලන්න ඉන්නේ ෆෝන් එකේ ලඟ ප්‍රශ්න නැහැ බැටරි කරන නිසා විවිධ ප්‍රශ්න මම ගණන් පටන් ගත්තා මොකද දැන් සිග්නල් එක ප්‍රදේශයක් මොකද කැරි තියෙනවා එතකොට මේ විලාව උගන්වන්න ටිකට අහුයි නේ හැබැයි මේක මේකට වාසියක් තියෙනවා මේක නිදිවල් කියන වාසිය තමයි හදිස්සියෙන් සිග්නල් නැති වුණොත් ආපහු කැරි තිබිලා හරි ආපහු වීඩියෝ එක නැවතිච්ච තැනින් යන්නේ යන්නේ ඒකට කොටස් මගේ දෙන්නේ ඒකේ ඊගවට මම පාඩම උගන්වන දවසේ ඔයා හිතියේ නැහැ කියන්නේ පාඩම වෙන වැඩක් කියලා තිබුණා කියන්නේ ඔයාලට පස්සේ හරි මේක බලන්න පුළුවන් උගසටහන අන්නකොට නවත්තන්න මේ අපහැදිලි දේ නැවත අහන්නත් පුළුවන් වීඩියෝ එකක් විදිහට එනකොට වාට තේරෙන්නේ නැති එක ආයෙ බලන්න. ඒක නිසා සිග්නල් නුත් කියන්නේ ෆෝන් වල සිග්නල් කොහොම අඩු අපේ ප්‍රදේශයට හැටියට මේක හොඳයි වා. නමුත් ටියුෂන් කරන හැමතැනම ඔන්ලයින් තමයි කරන්නේ. ඒකෙදී මේකේ තියෙන අවාසිය වෙන්නේ මට තමයි. ඒ කියන්නේ බොහොම සරලවම කියනවා නම් ළමයිගේ පන්ති ගාස්තු අරගෙන මම ටියුට් එක දීලා පන්ති ගාස්තුවක් අරගෙන ඉවර වෙලා මේක YouTube එකට දාලා පාඩු ලින්ක් එක දීලා ආට YouTube එකෙන් බලන්න කිව්වා. මේ පහසුවෙන් ළමයිට පුළුවන් මට පන්ති ගාස්තු දෙන්න ඕනේ. යාළුවෙක්ගෙන් ටියුට් එක අරගෙන කොහෙට හරි ගිහිල්ලා ෆොටෝකෝපි කරගන්නවා. එතකොට ෆොටෝකෝපි සල්ලි විතරයි යන්නේ. ලින්ක් එකේ යාගෙන්ම ගන්නවා. දැන් වීඩියෝ එක බලන්න. එතකොට යා පන්ති ගාස්තු ගෙවන්න ඕනෙම නැහැ. අන්න ඒක නිසා තමයි මේක මේ පාවිච්චි කරන්නේ නැත්තේ ටියුෂන් ගුරුවරු. නමුත් මම පාවිච්චි කළා ඔබ ගැන මේ තියෙන විශ්වාසයටත් වඩා ඇත්තට විශ්වාසයටත් වඩා විශ්වාසයි බව. ඒකත් වඩා මේ අපේ ප්‍රදේශයේ තියෙන මේ තත්ත්වවල අපිට ගැලපෙන්නේ මෙහෙම දෙයක්. හැබැයි යම් කොහොමද යම් පිළිස්වංචාවල් කරනවා කියන එක ඇතිවෙන්නේ නැtene. නමුත් මහා විශාල ප්‍රමාණයක් මේකේ වංචා කරන්න පටන් ගත්තොත් තමයි 3-4 දිනක් විතරක් මේ විදියට මගෙන් ටියුට් එක ගන්නවා. ඒක සියලු දෙනා මේක ෆොටෝකෝපි කරගෙන
වීඩියෝ එක බලාගෙන මේ වැඩේ කරන්න ගියොත් එහෙම මට මේ ක්‍රමයේ දිගට කරගෙන යන්න වෙන්නේ. ඔයාලට තේරෙනවද? එතකොට මම ඔයාලට සාධාරණ වෙනවා වගේම ඔයා මට සාධාරණ වෙනවා. එතකොට එහෙම වුණොත් අපි මේ ක්‍රමෙම කරගෙන යමු. මේ ක්‍රමයට මම කැමති මොකක්වත් නෙමෙයි. ඔයාට තියෙන අපහසුතාව අඩුයි. ඔයාට තියෙන අපහසුතාව අඩුයි. ඔයාට වාසියි. නමුත් දිගටම ළමයි මේ ක්‍රමයේදී අර මම වගේ වංචාවෙන් වැඩි කරන්න නැතුණොත් මම මේ ක්‍රමයේ අතහැරලා යනවා Zoom වගේ ඇප් එකකට. එහෙම වුණොත් ඉතින් ඔයාට ඒක කරදරයි. ඔයා දන්නවා මේ පන්ති ගාස්තු එකතු කරනකොට උනත් මම ඔයාට කරදර ප්ලෑන් එකක් කවදාවත් කරලා නැහැ. ඔයාට පුළුවන් වෙලාවට මුදල් ගෙනල්ලා දීලා තියෙන්නේ. හරියටම දෙවෙනි සතිය ගෙවන්න ඕනේ කියලා නියුටි දාලා අපෝ ඒවල මොකුත් නැහැ. එහෙම එකක්ම අපේ ප්‍රතිශතයට ගැලපෙන අපිට ගැලපෙන විදිහට අපි වෙනස් කරගෙන යමු. බැරිම අවස්ථාවක් වුණොත් මම මේ ඔන්ලයින් උගන්වන්න නැත්නම් Zoom වගේ ඇප් එකකින් ඔන්ලයින් උගන්වන්න පටන් ගන්න. අපි එනම් ඊගාව පාඩමේදී ඊගාව පාඩමේ හම්බුනේ සරල යන්ත්‍ර. ඉතා වටිනා පාඩමක්. එහෙමනම්